एजुकेशन चैनल అయితే ఇదులైన వాళ్ళ వెనక లాగిన్ సాధన පිළිගන්න. අපි මේ channel එක කතා කරන්නේ combined maths වලට දාලා කොහොමද ගැටලු විසඳන්නේ කොහොමද විභාග ගැටලු දෙන්නේ සහ ඒක අදාළ විෂය කම සමග. ඒතර අද වීඩියෝ එක කතා කරන්නේ ත්‍රිකෝණමිතිය පාඩමකට දාලා වෙන ත්‍රිකෝණමිතික අනුපාතයන් කොහොමද ලියන්නේ කියන එක. ඒකෙන් විශේෂයෙන් අපි කතා කරන්නේ මහා කෝණ වලට අදාළව ත්‍රිකෝණමිතික අනුපාතයන් කොහොමද ලියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම sin 150 sin 300 cos 300 cos 150 වගේ ඒවා කොහොමද ලියාගන්නේ කියන එක. ඒ කියන්නේ මතකයේ තියෙන්න ඕනේ අර මූලික ත්‍රිකෝණමිතික අනුපාතයන් මතකයි නම් ඒවා කොහොමද හදලාගන්නේ කියන එක. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි කලින් වීඩියෝ ඔක්කොම අප්ලෝඩ් කරලා තියෙන මැත්ස් කරන අයට අදාළ. ඒතර අද වීඩියෝ එක බයෝ කරන කට්ටියටත් ඕනේ වෙනවා. ඒ කියන්නේ ෆිසික්ස් කරන හැමෝටම මේ කොටස අනිවාර්යෙන් පුළුවන් වෙලා තියෙනෝනේ යාන්ත්‍ර විද්‍යාවේ තියෙනවා. ඒ වගේ පාඩම් වලට ඕන වෙනවා මේ ත්‍රිකෝණමිතික අනුපාතයන් ලියාගන්න. ඒතර ඕගොල්ලන්ගේ යාළුවෝ කවුරු හරි ඉන්නවනම් මැත්ස් හරි බයෝ හරි කරන්න. වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ට උදව් කරන්න මේකෙන් ගොඩක් වැදගත් ඒගොල්ලන්ට. ඉතින් ඒ වගේමයි ඔයගොල්ලෝ channel එකට අලුතෙන් නැහැ දුන්නේ පහළ තියෙන රතු පාට බටන් එක subscribe කරන්න තමයි කරන්න එපා. ඊට හැබැයි තියෙන bell icon එක press කරලා ඒකේ all කියන එක දුන්නොත් ඔයාලට ඉස්සරහට එන වීඩියෝ ඔක්කොම මග නොහැර බලා ගන්න පුළුවන්. ඒ වගේමයි වීඩියෝ එක අවසානයේ ඔයාලට හිතන දේ comment section එකේ comment එකෙන් කියන්න තමයි කරන්න එපා. ඊට අපි බලමු අද ත්‍රිකෝණමිතික මේ අනුපාතයන් කොහොමද තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක ලියාගන්න කියලා. අපි මුලින්ම කතා කරමු මේ ත්‍රිකෝණයක කොහොමද ඒ කියන්නේ ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක කොහොමද අනුපාත ලියාගන්නේ sin cos tan වලට අදාළ. මේක ඒ කියන්නේ චුට්ටක්වත් බැරි කෙනෙකුට පවා අල්ල ගන්න පුළුවන් විදිහ තමයි කියලා දෙන්නේ. ඒ නිසා ස්කිප් කරන්න නැතුව අදාළ ටික හරියට බලන්න. දැන් ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ එක පාදයක් අංශක 90ක් වෙන විදිහට තියෙනවා. ඒතර මේ පාදයේ අංශක 90යි. මම මෙයා ගන්නවා A කියලා. මෙයා B මෙයා C කියලා ගන්න. මෙතන කෝණය මම θ කියලා දාගන්නවා. හරි. එතකොට මේක O level කාලේ තියෙනවා මම එතන ඉඳලාම කියාගෙන යන්නේ. sin θ. sin θ කියන්නේ කවුද? sin කියලා කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණය. එතකොට සම්මුඛ පාදය කියලා කියන්නේ දැන් අපි සලකන ලබන කෝණය මෙයානේ. මෙතන කෝණය සලකනවා නම් එයාට ඉස්සරහා තියෙන පාදේ තමයි සම්මුඛ පාදය වෙන්නේ. මෙයාට ඉස්සරහා තියෙන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. එතකොට මෙන්න මේ විශාලම පාදයේ තියෙන්නේ AB කියන එක නේ. එයා තමයි කර්ණය වෙන්නේ. මම ලිව්වොත් එහෙම මෙන්න මෙයා තමයි කර්ණය වෙන්නේ. කර්ණය. මෙයා මේ ඊටට අදාළව සම්මුඛ පාදය. මේවා ගොඩක් කට්ටියට පුළුවන් ඇති බැරි එක්කෙනෙකුට පවා අල්ල ගන්න පුළුවන් විදිහට තමයි කියන්නේ. එතකොට මෙන්න මේ කෝණයට කියනවා මේ θ අනුවද්දෙන් බද්ධ පාදය කියලා. බද්ධ පාදය. ඒ කියන්නේ කර්ණ පාදය නෙමෙයි අනිත් පාදය. θත් එක්ක ගැයලා තියෙන අනිත් පාදය. හරි. sin θ කියන්නේ sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට සම්මුඛ පාදයේ වෙන්නේ BC. බෙදීම කර්ණය AB. හරි. cos θ කියන්නේ මේවා මතක තියෙන්න ඕන කාරණා. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒතර බද්ධ පාදයේ AC. කර්ණය වෙන්නේ AB. tan θ. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒතර sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ BC බෙදීම බද්ධ පාදයේ AC. හරි. ඒතර ඔය තියෙන්නේ මූලිකම කාරණා ටික ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව. ෆිසික්ස් වලත් මේ ටික මුල කාලේ කියලා දෙනවා යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්න කලින්. ඒතර මැත්ස් වල ත්‍රිකෝණමිතිය කියන පාඩම පටන් ගන්න කලින් මේ ටික කියනවා. ඒතර සරලව ඕඩර් කාලේදී ඉඳලා තියෙන්නේ මේ ටික. ඒතර ඔය තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක sin cos tan කියන අනුපාත ටික ලියා ගන්න කියලා. හරි. ඊට පස්සේ එතනින් එහාට ගියොත් එහෙම මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම වගුවක් තියෙනවා. මේ පැත්තට sin cos tan තියෙනවා 0.60 45 30 sorry 0.30 45 60 90 කියලා තියෙනවා. එතකොට මේ වගුව මම මේ හිස්තැන් පුරවනවත් එක සම්පූර්ණයෙන් මතක තියෙනවා. දැන් sin 45 කීය දාපුවාම මෙතන තියෙන අගයත් එක්කම කෙලිම කියන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි cos 90 කීයද කියලා කිව්වොත් එහෙම කෙලිම කියන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක අනිවාර්යයෙන් මතක තියෙන්න ඕනේ. හරි. මම මේ වගුව දැන් පුරවනවා. sin බිඳුව කියන්නේ බිඳුව. sin 30 කියලා කියන්නේ භාගය. sin 45 කියලා කියන්නේ එකයට මුල දෙක.
sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 90 කියලා කියන්නේ 1යි. හරි. cos 0 කියලා කියන්නේ 1යි. cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 45 කියලා කියන්නේ 1ට මූල 2යි. cos 60 කියලා කියන්නේ භාගයයි. cos 90 කියලා කියන්නේ බිඳුවයි. දැන් බලන්න මේකේ පොඩි රටාවක් තියෙනවද කියලා මේ පේලි දෙකේ. හරි. දැන් sin බිඳුව බිඳුවයි. කොහොමම ලියවන්නේ බිඳුව භාගය 1ට මූල 2 මූල 3 බෙදීම 2 1. ඒකෙම අනිත් පැත්ත නේද මේ පැත්තට තියෙන්නේ. බිඳුව භාගය 1ට මූල 2 මූල 3 බෙදීම 2 1. හරි. මම කිව්වා වගේ මේවා එකින් එක ආවොත් ඇහුවොත් එimhe sin 60 කියේ. sin 60 මූල 3 බෙදීම 2යි. අන්න එහෙම කියන්න පුළුවන්කම තියෙනවනේ. එහෙම බැරි වලක් බැරි වුණොත් ඕගොල්ලෝ මේ වගුව ගහගෙන මේ එක පේලියක් මතකයි නේද? බිඳුව භාගයේ 1ට මූල 2 මූල 2 1 කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි cos කියන තීරුවට එන්නේ. හැබැයි tan එක එහෙම වෙන්නේ නැහැ, ඒක වෙනස්. tan බිඳුව කියන්නේ බිඳුවයි. tan බිඳුව බිඳුවයි. tan 30 කියලා කියන්නේ 1ට මූල 3යි. tan 45 මතක තියාගන්න ලේසි 1යි. tan 60 මූල 3යි. tan 90 කියලා කියන්නේ අනන්තය කියලා තමයි අපි සලකන්නේ. හරි. එතකොට මේ හැම පාදයක්ම මේ කෝණයක්ම බිඳුව 30 45 60 90 මේ හැම එකම සුළු කෝණනේ. බිඳුව 30 45 60 90 කියන ඔක්කොම සුළු කෝණ තියෙනවා. ඒතර අපිට විශේෂයෙන්ම ඕනේ වෙන්නේ ওই කාරණා ටික තමයි. මේ කෝණ. දැන් එක්කෙනෙක් අහන්න පුළුවන් දැන් මෙහෙම කිව්වොත් එහෙම. දැන් අපෙන් අහුවොත් sin 45. දැන් sin 45 හොයලා තිබුණොත් අපිට එක බෙදීම මූල 2යි කියලා ලියන්න පුළුවන්. cos 60 තිබුණොත් එහෙම අපිට ලියන්න පුළුවන් භාගයයි කියන. හරි. කොහොම මේක ඇතුලේ තියෙන ටික අහලා තිබුණ ලියුවා. දැන් කවුරු හරි හයි cos 18 වගේ එකක් ආවොත් කොහොමද ලියන්නේ? දැන් අපිට විශේෂයෙන් මේ වගේ කෝණත් එක්ක එන්නේ නැහැ. සුළු වෙන කෝණ තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඒකට ෆිසික්ස් වල නම් ගොඩක්ම සුළු වෙන ඒවාම තමයි සම්පූර්ණ කියන්නේ. මැත්ස් වල නම් මේවා එන හැටියෙම හදලා ගන්නත් පුළුවන්. එච්චර සංකීර්ණත් වෙනවා මම කියන්නේ මේ මූලික කාරණා ටික කියන නිසා. හරි. ඒතර මේක ඇතුලේ තියෙන ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න. කටපාඩම් කරලා හරි කොහොම හරි මතක තියෙනවා. ඒතර ඒ ටික ඇහුවොත් කෙලින්ම අපිට කියාගන්න පුළුවන්. හරි. ඒක ගැටලුවක් නැහැ. දැන් අපි කතා කරන්න යන්නේ මේ තියෙන සුළු කෝණ අනුපාතය, සුළු කෝණ වල අනුපාතය. දැන් කතා කරන්න යන්නේ දැන් අපෙන් කවුරු හරි આવොත් sin 150. sin 150 මෙතන නෑ, sin 150 නෑ, ඔය පස්සේ නෑ. ඊට පස්සේ cos 300 වගේ. දන්නේ tan 330 ගැන අහනවා. ඒක දන්නේ නැහැ. අන්නේ ඒ වගේ ඒවා කොහොමද හදලා ගන්නෙ මේවා ඇසුරේ. මේවා මතක තියාගන්න නැතුව මේවා ඇසුරෙන් කොහොමද හදලා ගන්න කියන එක තමයි කතා කරන්නේ. මහා කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. මහා කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. මම ත්‍රිකෝණමිතික ත්‍රිකෝණයක් දාලා නිකන් ලිව්වා කෙටියෙන්. හරි. මෙතනින් එහාට තමයි ගොඩක් වැදගත් තිකෙන්නේ. අර වගුව කොහොමද මතක තියෙන්න ඕනේ. දැන්ට මතක නැත්නම් ඒක වෙන කොලයක ලියලා හරි බලලා මේව කරන්න පුළුවන්. මම මේකේ අන්තිමේට ගණන් ටිකක් දෙනවා තනියම හදලා ඒ ටික මම ආයෙ බෝඩ් එකේ හදනවා. ඒ ටිකත් කරපුවාම වැඩේ හරි. මම අදිනවා ඛණ්ඩාංක අක්ෂතලය. ඛණ්ඩාංක අක්ෂතලය. මේ අක්ෂය x, මේ අක්ෂය y. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කතන්දරයක් කියන්නේ. මෙතන අපි O කියලා ගමුකෝ. O කියලා ගන්න ඕනේ නැහැ. මම නිකම්ට O කියලා දාගන්නවා. දැන් මෙතන ඉඳලා කොනම වාමාවර්තවමයි. දැන් ත්‍රිකෝණමිතියේ මෙහෙම කාරණයක් තියෙනවා. x අක්ෂයේ ධන දිශාවත් සමග මේ තියෙන x අක්ෂයේ ධන දිශාව. මේ තියෙන x අක්ෂයේ ඍණ දිශාව. මේ y අක්ෂයේ ධන දිශාව. y අක්ෂයේ ඍණ දිශාව. ඒතර ඒගොල්ලෝ කියනවා x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාධන කෝණ. x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාධන කෝණ ධන කියනවා. වාමාවර්තව සාධන කෝණ ධන කියනවා. හරි. x අක්ෂයේ ධන දිශාවත් සමග දක්ෂිනාවර්තව සාධන කෝණ ඒගොල්ලෝ කියනවා ඍණ කියලා. හරි. වාමාවර්ත කියලා කියන්නේ වම් පසට. ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත. දක්ෂිනාවර්තව කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත. දකුණ. හරි. මේක වැඩි ඕන වෙන්නේ නැහැ. ඒක නිකන් මම තේරුම් ගන්න නිකන් අමතර කාරණයක් වගේ කිව්වේ. එතකොට මේකට ආය આવොත් එහෙම. දැන් අපි දන්නවා මෙතන කෝණේ. කොහොම මැන්න කියන්නේ? මෙහෙම මම වාමාවර්තව මයින්නවා. දැන් මෙතන තියෙනවත් එක්කම මේ x අක්ෂය ඔස්සෙන් තියෙන
x අක්ෂය මතමයි මේ. මෙහෙම තියදී x අක්ෂය මත තියෙන්නේ. එතකොට කෝණය මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි. හරි. අංශක බිඳුව. ඊට පස්සේ මම මෙයා ටික ටික වාමාර්ථව වැඩි කරගෙන යනවා. ඕම් බිඳුවේ තියෙනවා 30 45 60 ඕම් 90ට ආවා. දැන් 90ට ආවා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය අපි 90යි කියලා දාගමු. දැන් මම මේ තේරුම් ගන්න කියන්නේ. හරි දැන් 90ට ආවා. ඊට පස්සේ 90 120 150 180. ඔන්න 180ට ආවා. දැන් මේ කෝණය 180. ඉස්සලා බිඳුව තිබ්බ එක නම් මෙතනදී 90 වුණා. ඊට පස්සේ 180. ඊට පස්සේ මම තවත් මේ පැත්තට වැඩි කරගෙන යනවා. 180 200 230 270ට ආවා. 270ට ආවා. තවත් මම වැඩි කරගෙන යනවා. 270 නේ තියෙන්නේ. 300 330 360. හරි. මෙතන 360 කියන්න පුළුවන් බිඳුව කියන්නත් පුළුවන්. හරි. දැන් සම්පූර්ණ වෘත්තයක් අපි දන්නවා කොහොමද මේ වෘත්තයක සම්පූර්ණ මේ කෝණය අංශක 360යි. ඒක පිරෙන්නේ මෙන්න මේ බිඳුව 90 180 270 360. හරි. තවත් මේක ඕනනම් කරගෙවයි. 360ට 90ක් එකතු වුණාම 450යි. එතන මෙතන ආයේ 450 ගන්න පුළුවන්. මෙහෙම 90 එකතු කරගෙන වට යන්න පුළුවන්. මූලික කාරණා බිඳුව 90 180 270 360. කොහොම වෘත්තයක් නේ තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේකේ මම මේ ගැටලුවක් හදාගන්න ඕන අවශ්‍යම කාරණා ටික විතරයි කියන්නේ. හරි. එතකොට මෙන්න මේ පාදෙට කියනවා. බිඳුවත් 90ත් අතර තියෙන පාදෙට කියනවා පළවන වෘත්ත පාදකය. පළවන වෘත්ත පාදකය. 90ත් 180ත් අතර තියෙන එක්කෙනාට කියනවා දෙවන වෘත්ත පාදකය. 180ත් 270ත් අතර තියෙන පාදෙට කියනවා තුන්වන වෘත්ත පාදකය. ඊට පස්සේ 270 360ත් එක්කෙනාට කියනවා හතරවන වෘත්ත පාදකය. හරි. එතකොට සම්පූර්ණයෙන් කියනවා වෘත්ත පාදක හතරකින් හැදිලා තියෙනවා. මෙයාට කියනවා පළවෙනි වෘත්ත පාදකය. මෙයා දෙවන වෘත්ත පාදකය, තුන්වෙනි වෘත්ත පාදකය, හතරවෙනි වෘත්ත පාදකය. හරි. මම මේ කියන ටික තේරුම් කරගෙන ගියාම හරි ගැටලුව වලට යද්දි කියන්නේ. ඊට පස්සේ මම ආයෙක ගහ ගන්නවා. එතන පැහැදිලි නිසා. ඊට පස්සේ මම වෘත්තයන් ඉන්නේ නැහැ මේකේ. මෙයා පළවෙනි වෘත්ත පාදකේ, මෙයා දෙවෙනි වෘත්ත පාදකේ, තුන්වෙනි වෘත්ත පාදකේ, හතරවෙනි වෘත්ත පාදකේ. ඊට පස්සේ පළවෙනි වෘත්ත පාදකේදී sin cos tan මේ තුන් දෙනාම දාන්න. මම මෙහෙම කිව්වට මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මම කියන එක තේරුම් අරගෙන යන්න. මතක තියාගන්න ඉන්න. පළවෙනි වෘත්ත පාදකේ, මේ පළවෙනි වෘත්ත පාදකේ, මෙයා දෙවෙනි වෘත්ත පාදකේ, මෙයා තුන්වෙනි වෘත්ත පාදකේ, මෙයා හතරවෙනි වෘත්ත පාදකේ. මෙයා පළවෙනි වෘත්ත පාදකේ, දෙවෙනි වෘත්ත පාදකේ, තුන්වෙනි වෘත්ත පාදකේ, හතරවෙනි වෘත්ත පාදකේ. පළවෙනි වෘත්ත පාදකේදී sin cos tan කියන තුන් දෙනාම දාන්න. දෙවෙනි වෘත්ත පාදකේදී sin කියන එක්කෙනා විතරයි දාන්න. අනිත් දෙන්නම ඍණ. ඒ කියන්නේ cos tan කියන දෙන්නම ඍණ. මම ධන කියන එක්කෙනා විතරයි අවසන් ලියන්නේ. දැන්ට මෙහෙම ලිව්වට. තුන්වෙනි වෘත්ත පාදකේදී tan කියන එක්කෙනා විතරයි දාන්න. එතකොට ඉතුරු දෙන්න sin cos කියන දෙන්නම ඍණ. හතරවෙනි වෘත්ත පාදකේදී cos කියන එක්කෙනා විතරයි දාන්න. ඉතුරු දෙන්නම ඍණ. tan sin කියන දෙන්නම ඍණ. මේ ඍණ කියන කතන්දරේ මම නිල් පෑනේ ලිව්ව ටික මතක තියාගන්න ඕනේ. ඒක මම කළා දානවා. මෙයා දන්න නම් ඉතුරු දෙන්නම ඍණ මේ පාදේ. cos එක මේ පාදයේදී මේ වෘත්ත පාදකයේදී දන්න නම් ඉතුරු දෙන්නම ඍණ. දෙවෙනි වෘත්ත පාදකයේදී sin එක්කෙනා විතර නම් දන්න ඉතුරු දෙන්නම ඍණ. හරි. ඒතර මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ පළවෙනි වෘත්ත පාදකයේ, දෙවෙනි වෘත්ත පාදකයේ, තුන්වෙනි වෘත්ත පාදකයේ, හතරවෙනි වෘත්ත පාදකයේ කියලා වෘත්ත පාදක හතරක් තියෙනවා. ඒකෙදි පළවෙනි වෘත්ත පාදකයේදී sin cos tan කියන තුන් දෙනාම දන්න. දෙවෙනි වෘත්ත පාදකයේදී sin කියන එක්කෙනා විතරයි දන්න. තුන්වෙනි වෘත්ත පාදකයේදී cos නෙමෙයි tan කියන එක්කෙනා විතරයි දන්න. හතරවෙනි වෘත්ත පාදකයේදී cos කියන එක්කෙනා විතරයි දන්න. ඒතර මම මේ කෝණ ටික ලියන්න. මෙතන බිඳුව 360 වුණානේ. මෙතන 90 මෙතන 180 මෙතන 270. right. ඒතර ඊළඟ කාරණා ටික ඔව්. ඊළඟ කාරණේ අපි දන්නවා ඔලවල කාලේ ඉඳලා sin කියන එක්කෙනා දන්නවා, cos කියන එක්කෙනාව දන්නවා, tan කියන එක්කෙනාව දන්නවා. ඕක ඔලවල කාලේ ඉඳලා දන්න දේ. හරි. ඒ ලෙවල් වලට ආවට පස්සේ අලුතෙන් පද තුනක් මේක ෆිසික්ස් වලට ඕන වෙනවා. ඒ නිසා බය වට්ටියක් දැනගෙන ඉන්න ඕනේ. ලොකුවට ඕනේ වෙන්නේ නැහැ. හැබැයි නිකන් ලාවට දැනගෙන ඉඳියා නම් හරි. ඊට පස්සේ අලුතෙන් පද තුනක් කියනවා cosec.
sec cot කියලා. cosec sec cot sin cos tan තුන් දෙනා ඔලව කාලේ ඉඳලා දන්නවා. අලුතෙන් මේ level වලදී එක් තුන් දෙනෙක් කියනවා cosec sec cot කියලා. හරි. මේ තුන් දෙනා අතර අනුපාත ඒ කියන්නේ සම්බන්ධ තියෙනවා. sin cosec අතර සම්බන්ධයක් තියෙනවා. cos sec අතර සම්බන්ධයක් තියෙනවා. tan cot අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය මම ලියුවොත් එහෙම. දැන් cosec theta කියන එක නා cosec theta කියලා කියන්නේ එකයට sin. cosec theta කියන්නේ එකයට sin theta. විශේෂයෙන් කියනොත් දැන් max කරන කට්ටිය නම් මේව අනිවාර්යෙන් පුළුවන් වෙනවනේ බයෝ කරන කට්ටියට මේක පුළුවන් ලොකුවට ඕනේ නැහැ මේ ත්‍රිකෝණමිතික අනුපාතයෙන් හදාගන්න විතරයි ඕනේ මේ ඒකත් යාන්ත්‍ර විද්‍යාවේ වගේ ඒවැද තමයි තියෙන්නේ. ඒතර cosec theta කියන එක නම් ලියන්න පුළුවන් ඒකට sin theta. sec theta කියන එක නම ලියන්න පුළුවන් එක බෙදීම cos theta කියලා. cot theta කියන්නේ ඒකට tan theta. එතකොට cosec theta කියන්නේ ඒකට sin theta. cosec theta කියලා කියන්නේ ඒකට sin theta. sec theta කියලා කියන්නේ මෙන්න මේ අතර අනුපාතයන් මේ සම්බන්ධයන් තියෙන්නේ. يعني sin cosec අතර සම්බන්ධයක් තියෙනවා. cos sec අතර සම්බන්ධයක් තියෙනවා. tan cot අතර සම්බන්ධයක් තියෙනවා. cosec theta කියලා කියන්නේ ඒකට sin theta. ඒ කියන්නේ sin theta පරස්පරය තමයි cosec කියන්නේ. sec theta කියන්නේ ඒකට cos theta. cot theta කියන්නේ ඒකට tan theta. හරි. ඔන්නම කාරණා ටිකක් තියෙනවා. දැන් මේක කිව්වේ මම ඊළඟ කාරණේට යන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් මේ ලියා ගන්න යන්නේ මහා කෝණ වලට අදාළව ත්‍රිකෝණමිතික අනුපාතයෙන්. එතකොට අපි ගන්න යද්දී ඊට පස්සේ ආයෙ මම මේක ගැහුවොත් එහෙම. මොහොම තියෙනවා. හරි. මෙතන බිඳුව කියලා ගන්න පුළුවන් 360 කියලා ගන්න පුළුවන්. මෙතන අංශක 90 මෙතන අංශක 180 අංශක 260. එතකොට දැන් කියන දේ දැන් ටික තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා. බිඳුව හරි නැත්නම් 360 වෙන්නත් පුළුවන්. අපි දැන් 360 අපකට කරමු. බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් මම මෙහෙම කියනවා. දැන් අපිට ඕනේ sin 150. sin 150. ඔය කෝණය හොයන්න කියන්නේ. දැන් 150 අපි දන්න කෝණ වලින් ලියාගත්තොත් කොහොමද? අපි දන්නවා බිඳුව 30 45 60 90 කියන ඒවැ sin cos tan ගැන මතක තියෙනවා. ඒතකොට මේ මොන දෙක එකතු වුණොත්ද 150 හදාගන්න. මෙන්න මේ දෙන්න එකතු කරොත් අපිට පුළුවන් නේද? ඒ කියන්නේ මට මෙයාව ලියන්න පුළුවන් නේද? sin 90 ධන 60 කියලා. sin 90 ධන 60 කියලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. 90යි 60යි එකතු වුණාම 150 හැදෙනවා. මට මෙහෙම ලියන්න පුළුවන්. තව ඕක තව විදිහකට ලියා ගන්න පුළුවන්. මේක එක විදිහක් අනිත් විදිහ තමයි sin 180 න් අඩු කරලා කිසියම් වගේ. දැන් 180 ඍණ 30 කිව්වොත් 180 ඍණ 30 කිව්වොත් 180 ඍණ 30 කියන්නේ 150නේ. ඒ තරම් මෙයාව හදාගන්න පුළුවන්. දැන් ඒතකොට කෙනෙක් අහන්නේ 180 කියන කෝණේ දන්නේ නැහැ කියලා. ඒක දැනගන්න ඕනේ නැහැ අතරම. මෙන්න මේ අග තියෙන මෙන්න මෙයා විතරයි දැනගන්න. මෙයාලව දන්නවනේ 60ක් දන්නවා අපි 90ක් දන්නවා. සෝරි 60ක් දන්නවා 30ක් දන්නවා ඒක ගැටලුවක් නෑ. හරි. තාම තේරෙන්නේ නැතුව ඇති කියපු දේ කොහොමද කරන්නේ කියලා. ඉස්සරහට යද්දී ඒක තේරෙයි. හරි. මම කිව්වේ මොකද අවසානයේ කිව්වේ බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවනම් බිඳුව හරි නැත්නම් 360 හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවනම් ඒ කියන්නේ දැන් මම sin 150 කියන එක නාව ලියුවා නේද එහෙම. sin 180 ඍණ sin 180 ඍණ 30 කියනවා. එතකොට මම 180 සම්බන්ධ කරලා ලියුවා. බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් ඒගොල්ලන්ගේ මෙන්න මේගොල්ලෝ මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ sin කෙනෙක් ලිව්වොත් sinමයි. cos කෙනෙක් නම් cosමයි. තාම තේරෙන්නේ නැහැ මම කියන දේ නිකමට නිකන් තාවට මතක තියා යන්නකො. එතකොට අවසානයේ තමයි මේ ටික එකට ගොනු කරන්න පුළුවන්. tan කියන එක නා tan. හරි. ඒ බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා. බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් තමයි මේගොල්ලෝ මාරු වෙන්නේ නැති. sin එක නම් sinමයි, cos එක නම් cosමයි, tan එක නම් tanමයි. ඊට පස්සේ 90 හරි 270 හරි 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් දැන් අපි ගත්තොත් උදාහරණයක් sin
150 කියන එක නමගමු. එයාව ලියන්න පුළුවන් කියවනේ තව ආකාරයක් sin 90 ධන 60 කියලා. 90 ධන 60 කියලා ලියන්නේ. එතකොට එයාව 90 සම්බන්ධ කරලා තමයි අපි එයාව ලියන්නේ. 90 සම්බන්ධ කරලා ලියන්නේ. ඒතර 90 සම්බන්ධ කරලා කිසියම් තැනක නැත්නම් 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin කියන එක නා cos බවට පත් වෙනවා. cos තිබුණොත් එයා sin කියලා තමයි ලියන්නේ. tan කියලා තිබුණොත් cot කියලා තමයි ලියන්නේ. මේ තුන් දෙනා නිකන් අමතරව මතක තියාගන්න. මේක අනිවාර්යයෙන් මැක්ස් කරන එක්කෙනා මතක තියාගන්න ඕනේ. බයෝ කරන එක්කෙනා මේ තුන් දෙනා ලොකු වැදගත්කමක් නැහැ ඉඳලා. ඒගොල්ලෝ නොදැන ගියට ගැටලුවක් නැහැ. හැබැයි මේව දැනගන්න ඕනේ. ඒතර බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin cos cosමයි tan tanමයි. මොකක්ද ඒ කියන්නේ කියලා මම ඉස්සරහට කියන්නම්. 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin එක්කෙනා cos වෙනවා, cos එක්කෙනා sin වෙනවා. කියන්නේ sin තිබුණොත් එයා cos වෙනවා, cos තිබුණොත් sin වෙනවා, tan තිබුණොත් cot වෙනවා. ඊළඟ කාරණේ. දැන් අපි කිව්වා 180 හරි බිඳුව හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin එක්කෙනා sinමයි, cos තිබුණොත් cosමයි, tan තිබුණොත් tanමයි. 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin තියෙන එක්කෙනා cos බවට පත් වෙනවා, cos තිබුණොත් sin වෙනවා, tan තිබුණොත් cot වෙනවා. හරි. දැන් මම උදාහරණ වලින් කියන්නම්. දැන් උදාහරණයක් තියෙනවා අපිට sin 30. දැන් මෙහෙම මේකේ අගේ වань කියනවා sin 30. sin 30 යාගේ භාගය. එයාව අපිට කෙලින්ම ලියන්න පුළුවන්. අපෙන් අහුවොත් sin 60 කීයද කියලා. අපි දන්නවා මූල 3 බෙදීම 2. එයාව කලින් එහෙමම ලියන්න පුළුවන්. අපෙන් කවුරු හරි අහනවා cos 45 කීයද කියලා. අපි දන්නවා ඒකට මූල 2යි. මේ වර වගුවේ තියෙන මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තව කවුරු හරි අහුවොත් tan 60 කීයද කියලා. අපි කියන මූල 3යි කියලා. තව කෙනෙක් අහනවා cos 30 කීයද කියලා. අපි කියන මූල 3 බෙදීම 2යි කියලා. හරි. දැන් අපිට මේ සුළු කෝණනේ 30 60 60 30 45 ඔක්කොම සුළු කෝණ. අපේ කවුරු හරි අහනවා sin 120 කීයද කියලා. දැන් අපිට කියන්න දන්නේ නැහැ. මේක හොයාගන්න හැටි තමයි කියන්නේ. දැන් උදාහරණයක් කියන්නේ මම ආකාර දෙකකටම යනවා කියනවා. අපි දන්නවා දැන් මේ වෘත්තපාදකයේ හැමෝම දන්න එක ගැටලුවක් නැහැ. ඒක සුළු කෝණ පළවෙනි වෘත්තපාදක කියන්නේ සුළු කෝණ තියෙන ටිකනේ. ඒ ටිකේ තියෙන ත්‍රිකෝණමිති කණ්ඩපාතයන් අපි ඔක්කොම මතක තියෙනවා. මෙන්න මේ වෘත්තපාදක තුනේ ටික තමයි හොයාගන්න යන්නේ. ඒකට දැන් මේක ආවොත් එහෙනම් මේකෙදි අපිට තියෙන්නේ. දැන් මේකෙදි ගත්තොත් බිඳුවයි 90යි අතරනේ. මේ θීටා කියලා ගත්තොත් සාධාරණව බිඳුවත් 90ත් අතර කොහොමද මේක තියෙන්නේ? මේකේ තියෙන්නේ 90ත් 180ත් අතර. මේකේ තියෙන්නේ 180ත් 270ත් අතර. මේ ලියන්නේ නිකන් මේක තේරෙන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා 270. මේ තියෙන 270ත් 360ත් අතර. හරි. එතකොට දැන් අපිට කිව්වොත් 90ත් 180ත් අතර තියෙන්නේ 120 කියන එක නා මේ වෘත්තපදයේ තියෙන්න ඕනේ. 90ත් 180ත් අතරනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කොහේ හරි තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ කොහේ හරි තමයි තියෙන්නේ. හරි. එතකොට මට මෙයාව ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. sin 120 කියන එක නාව අපි දන්න කෝණ වලින් ලියා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි sin 120 කියන එක නාව මට ලියා ගන්න පුළුවන්. දැන් sin 120 කියන එක නා මෙන්න මේ වගේ තැනක ඉන්නේ මෙහෙම වෘත්තයක් ඇඳොත් එහෙම. ඒ වෘත්තේ මෙන්න මේ කෝණය 120ක් වගේ විදියට මේ හරියගෙන ඉන්නේ. ඒතර එයාව අපිට සම්බන්ධ කරන්න පුළුවන් 90ට කිසියම් කෝණයක් එකතු වෙලා කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් 180න් කිසියම් කෝණයක් අඩු වෙලා කියලා ලියන්න පුළුවන්. කියන්නේ මෙහෙම 90 ධන 30 120 මට මේවා ලියන්න පුළුවන් නම් මෙහෙම 90යි 120. නැත්නම් මට ලියන්න පුළුවන් sin 180න් අඩු වෙන කෝණයක් විදියට. 120 කියන එක නම් මෙන්න මෙහෙම නම් ඉන්නේ. මේ කෝණය 120යි නේද? හරි. 90ට කිසියම් කෝණයක් එකතු කරා කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් 180න් කිසියම් කෝණයක් අඩු කරා කියලා ලියන්නත් පුළුවන්. ඒතර 90ට 30ක් එකතු වුණොත් නේ 90ට 30ක් එකතු වුණොත් කියලා අපිට මෙහෙම ලියුවේ. නැත්නම් 180න් 60ක් අඩු වුණොත් ඒත් අපිට 120 හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අර මම කලින් කිව්ව කාරණේට එනවා. 90 සම්බන්ධ කරලා 90 හරි 270 හරි සම්බන්ධ කරොත් sin කියන එක නා cos වෙනවා. cos තිබ්බොත් sin වෙනවා.
tan තිබුණොත් cot එක. දැන් 90 සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර 90 සම්බන්ධ වෙලා නම් මෙතන sin එක තියෙන්නේ. එහෙනම් sin කියන එක නම් cos වෙනවා. ඊට පස්සේ මෙයා නැතුව යනවා. මේ ඉස්සරහා තියෙන කෝණෙ විතරක් අපි ලියනවා. 90 සම්බන්ධ කරනවා ලිව්වේ. ඒතර එයා අයින් වෙන වෙනකොට තමයි sin එක නම් cos උනේ. ඒක ගැටලු ටිකක් හදද්දී ඒ තේරෙයි කියන්නේ මේ මතක තිබිලා ඒක නිකන් සාමාන්‍ය කරගෙන ඉන්නේ. ඒතර sin තියෙන එක නා 90 සම්බන්ධ කරලා ලියන හින්දා cos වෙනවා. එතකොට 90 අයින් වෙලා යනවා 30 මෙතන එනවා. ඒක පළවෙනි පියවර. ඊට පස්සේ අපි බලනවා sin කියන එක්කෙනා 180 තියෙන මේ වෘත්ත පාදකේ sin කියන එක්කෙනා ඒ වෘත්ත පාදකේදී ධනද ඍණද බලන්න. මේ වෘත්ත පාදකේදී sin කියන එක්කෙනා ධන. එහෙනම් ඉස්සරහට දානවා ධන ලකුණ. නැතුව cos කියන එක්කෙනා ධනද ඍණද මේ බලන්න. මේ කලින් තිබුණ එක්කෙනා. ධන. එහෙනම් ධන cos 30 කියන්නේ මූල 3 බෙදීම දෙක. එතකොට මූල 3 බෙදීම දෙක මෙතන තාම. එතකොට මේක යගයක් මේ යගේම වෙන්න ඕනේ. මොකද 120 ලියන ආකාර දෙකක් නේ තියෙන්නේ. ඉතින් 120 අගය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. sin 120 කියන්නේ මූල 3 බෙදීම දෙක. ඒ යගේමයි මෙතනින් එන්නත් ඕනේ. අපි මෙයාව හොයාගන්න ආකාර දෙකක් මේ තියෙන්නේ. ඒතර 180 රින් 60. හරි. අපි කලින් කිව්වා බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin කියන කෙනා sinම තියනවා කිව්වා. cos තිබුණොත් එයා cosමයි කිව්වා. tan තිබුණොත් එයා tanමයි කිව්වා. වෙනස් වෙන්නේ නැහැ. ඒතර බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin sinමයි cos cosමයි tan tan. හරි. දැන් 180 රින් 60. 180 රින් 60 කියන්නේ 120නේ. 120 කියන්නේ කොයි වෘත්ත පාදකද? 120 කියන්නේ මේ වෘත්ත පාදකය. ඒ වෘත්ත පාදකේ හරි. එතන එන කලින් අපි කිව්වොත් 180 සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒතකොට 180 සම්බන්ධ කරලා ලියනවා නම් 180 සම්බන්ධ කරලා ලියනවා නම් sin එක නම් sin. sin. මේ 180 අයින් වෙලා යනවා. මෙතනට 60 එනවා. දැන් මෙතන ඍණද ධනද කියන ගැටලුවක් නැහැ. එයා අපි 120 හදාගන්න ලියන්නේ. මේ මෙතන තියෙන කෝණ විතර ලියන්නේ. ඒතකොට sin 60. එතකොට sin 120 මේ තියෙන්නේ. sin 120 කියලා කියන්නේ දෙවෙනි වෘත්ත පාදක. දෙවෙනි වෘත්ත පාදකෙදී sin කියන එක්කෙනා ධන. ඊපස්සේ sin 60 කියන්නේ මූල 3 බෙදීම දෙක. හරි. මෙයාගෙම ඇවිල්ලා. ඒ කියන්නේ sin 120 කියලා කියන්නේ මූල 3 බෙදීම දෙක. තේරුම් ගන්න ආකාර දෙකකට කියන්න මම පස්සේ කියනවා මේකෙන් වඩා ලේසි ක්‍රමයක්. ඒක මොකක්ද කියලා ඉස්සරහදී බලන්න පුළුවන්. ඊට අපි උදාහරණයක් බලමු sin 150 නම්. sin 150. මෙයාව ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් 90 සම්බන්ධ කරලා ලියුව හැකි, අනිත් එක 180 සම්බන්ධ කරලා ලියුව හැකි. 150 කියලා කියන්නේ දෙවෙනි වෘත්ත පාදකය කියන්නේ. ඒතර එයාව අපිට ලියුව හැකි sin 90 ධන කිසියම් කෝණයක්. 90 ධන 60 කියලා ලියුන්නේ. ඒ වගේමයි sin 180 ඍණ 180 න් කීයක් අඩු වුණොත්ද 150 30ක් මොහොම ලියුවේ. 90 සම්බන්ධ කරලා එකක් ලියුවා නම් 180 සම්බන්ධ කරලා එකක් ලියුවා. හරි. ඊට පස්සේ බලනවා 90 හරි බිඳුව හරි 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin තියෙන එක නා cos වෙනවා කිව්වා. cos තිබුණොත් එයා sin වෙනවා කිව්වා. tan තිබුණොත් එයා cot වෙනවා කියලා කිව්වා. දැන් මෙතන කියන්නේ sin 90 සම්බන්ධ කරලා ලියන නිසා sin එක නා cos බවට පත් වෙන්න ඕනේ. ඒතර cos මෙයා අයින් වෙනවා. ඒ වෙනුවට තමයි sin එක නා cos උනේ. මෙතන 60 එනවා. එතකොට බලනවා sin 90 ධන 60නේ. 90 ධන 60 කියන්නේ මේ වෘත්ත පාදක. ඒ වෘත්ත පාදකෙදී sin එක ධනද ඍණද බලන්න. sin එක ඒ වෘත්ත පාදකෙදී ධන. එතකොට මේ cos කියන එක්කෙනා ධනද ඍණද නෙමෙයි බලන්න. පළවෙනියට තියෙන එක්කෙනා ධනද ඍණද කියලා බලන්න. එතකොට ධන cos 60 කියන්නේ භාගය. හරි. ඒ විදිහට මේකක් හදන්න පුළුවන් 180 ඍණ තියෙන. 180 ඍණ කියන්නේ මෙතන. එතකොට 180 බිඳුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් අපි කිව්වා sin එක නා sinමයි කියලා. එහෙනම් 180 සම්බන්ධ කරලා ලියන නිසා sin එක නා sin. මෙයා අයින් වෙනවා මෙතන 30 එනවා. ඍණද ධනද ගැටලුවක් නැහැ. ඕන විතරයි දාන්න. ඊළඟට එයා ධනද ඍණද බලන්න. 180 ඍණ 30 කියන්නේ මෙතන දෙවෙනි වෘත්ත පාදකේ sin කියන එක නා දාන්න. sin 30 කියන්නේ භාගය. ඉතින් sin 150 කියන එක නට අපිට අවසානයේ උත්තරේ එනවා. භාගය. ඊළඟට cos අපි බලමුකෝ ඊළඟ උදාහරණය cos 150 cos 150 නම් බැලුවොත් මෙහෙම
cos 150. හරි. cos 150 ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. කොහොමද? 90 සම්බන්ධ කරලා එකක් ලියුව හැකි 180 සම්බන්ධ කරලා තව එකක් ලියුව හැකි. 180 රින 30 කියලා ලියුව හැකි. 90 සම්බන්ධ කරලා ලියනවා නම් sin තිබුණොත් එයා 90 හරි 270 හරි සම්බන්ධ කරලා ලියනවා නම් sin එක නා cos වෙනවා කිව්වා, cos තිබුණොත් sin වෙනවා කිව්වා, tan තිබුණොත් cot වෙනවා. එතකොට මේකේ තියෙන්නේ cos. එහෙනම් 90 සම්බන්ධ කරලා ලියන නිසා cos එක නා sin වෙනවා. මෙයා අයින් වෙනවා, මෙයා මෙතනින් ලියනවා. මොකද sin දැන් cos 90 ධන 60 කියන එක නේද? 90 සම්බන්ධ කරන නිසා තමයි මේ cos එක නා sin උනේ. ඒක නිසා තමයි මෙයා නැතු වෙන්නේ. එතකොට බලන්න මේ cos 90 ධන 60 කියන්නේ 150. එහෙනම් මේ වෘත්තපාදකයෙන් ඒ වෘත්තපාදකයේදී cos එක ධනද ඍණද බලන්න. sin එක ධන. එහෙනම් cos එකයි tan එකයි දෙන දෙකම මේ වෘත්තපාදකයේදී ඍණ. දෙවෙනි වෘත්තපාදකයේදී cos එක ඍණ. එහෙනම් මෙතන ලියන්නේ ඍණ කියලා. ඍණ sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙක. ඊට පස්සේ මේ උත්තරය මෙතනදී දෙන්න ඕන. 180 ඍණ 30. 180 සම්බන්ධ කරලා ලිව්වොත් cos එක cosමයි. වෙනසක් වෙන්නේ. ඊට පස්සේ මෙයා අයින් කරලා මෙයා මෙතන ලියන. ධනද ඍණද ගැටලුවක් නැහැ. ඕනේ විතරයි දාන්න. ඊට පස්සේ cos එක දෙවෙනි වෘත්තපාදකයේදී ධනද ඍණද බලන්න. cos එක දෙවෙනි වෘත්තපාදකයේදී ඍණ. මොකද sin එක ධන අනිත් දෙන්නම ඍණ. ධන කට්ටිය විතර නෙවෙයි තියෙන්නේ. ඒතර cos දෙය කියන්නේ මූල තුන බෙදීම දෙක. ඍණ මූල තුන බෙදීම දෙක. ඊට පස්සේ cos 150 කියලා කියන්නේ ඍණ මූල තුන බෙදීම දෙක. හරි. හරි. ඊළඟට මම ලියනවා මේ වෘත්තපාදකයට අදාළව. මම ලියනවා sin දැන් tan වලින් ලියන්න පුළුවන්. අපි ලියුවොත් මේක cos කියලා ලියමු. cos අපි ලියනවා 210. cos 210. ලියන්න පුළුවන් ආකාර දෙකයි. දැන් මේ වෘත්තපාදකයෙන් නම් සම්බන්ධ කරන්න පුළුවන් මෙයයි මෙයයි. මේ වෘත්තපාදකයෙන් නම් සම්බන්ධ කරන්නේ 270යි 360යි. මේ වෘත්තපාදකයෙන් නම් මේ දෙන සම්බන්ධ කරලා ලියුවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපි අනුපාත ටික දන්නවනේ. මේ වෘත්තපාදකයෙන් නම් මේ දෙන සම්බන්ධ කරලා තමයි ලියන්නේ. එහෙනම් cos 210 කියන එක නා තියෙන්නේ මෙතන 210 කියන්නේ තුන්වෙනි වෘත්තපාදය. ඒතකොට එයාව ලියන්න පුළුවන් මේවා සම්බන්ධ කරලා එකක් ලියුවා හැකි මේවා සම්බන්ධ කරලා එකක් ලියුවා. 180 නම් සම්බන්ධ කරලා ලියුවොත් 180 ධන 30 නේ 270 කියන්නේ. ඒ වගේම 270 සම්බන්ධ කරලා ලියුවොත් cos 270 ඍණ cos 270 ඍණ කීයද? 60යි. ආකාර දෙක ලියමු. අපි කිව්වා බිංදුව හරි 180 හරි සම්බන්ධ කරලා ලියනවා නම් cos එක cosමයි. එහෙනම් මෙයා වයින් වෙනවා මෙතනට කොණය. ඊට පස්සේ මෙයා තුන්වෙනි වෘත්තපාදකේ තුන්වෙනි වෘත්තපාදකේදී cos එක ධනද ඍණ. tan එක ධන. එහෙනම් cos එක ඍණ. cos 30 කියන්නේ මූල තුන බෙදීම දෙකයි. 270 ඍණ 60. 270 90 හරි 270 හරි සම්බන්ධ කරනවා නම් sin එක නම් cos වෙනවා කිව්වා, cos එක නම් sin වෙනවා කිව්වා, tan තිබුණොත් cot වෙනවා. දැන් 270 සම්බන්ධ වෙලා තියෙනවා හරි. cos තියෙනවා නම් එයා sin බවට පත් වෙනවා. මෙයා වයින් වෙනවා මෙතනට 60. ධනද ඍණද ගැටලුවක් නැහැ, කෝණ විතරයි දාන්න. ඊට පස්සේ තුන්වෙනි වෘත්තපාදකයේදී cos එක. තුන්වෙනි වෘත්තපාදකයේදී cos එක ධනද ඍණද බලන්න. තුන්වෙනි වෘත්තපාදකයේදී tan එක දාන්න. එහෙනම් cos එක ඍණ. මොකද ධන ඒව විතරනේ දාලා තියෙන අනිත් දෙන්නම ඍණ. sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙක. එතකොට cos 210 කියලා කියන්නේ ඍණ මූල තුන බෙදීම දෙකයි. හරි. ඊළඟ වලුම් tan වගේ අපර මම ලියනවා tan 210. tan 210 ලියන්න පුළුවන් මේ වෘත්තපාදක නිසා 180 සම්බන්ධ කරලා ඉවරයි 270 සම්බන්ධ කරලා ඉවරයි. tan 180 ධන 30. නැත්නම් ලියුවේ tan 270 ඍණ 60. හරි 180 සම්බන්ධ කරලා කියනවා නම් tan මෙයා අයින් වෙනවා මේ කෝණය නම් ඊට පස්සේ මේ තියෙන තුන්වෙනි වෘත්තපාදකේ තුන්වෙනි වෘත්තපාදකේ tan එක දාන්න tan 30 කියන්නේ ඒකට මූල තුනයි 270 සම්බන්ධ කරලා කියනවා නම් 90 හරි 270 හරි සම්බන්ධ කරලා කියනවා නම් sin එක cos වෙනවා cos තිබුණොත් sin වෙනවා tan තිබුණොත් cot වෙනවා එහෙනම් cot මෙයා අයින් වෙනවා 60 ලියනවා ධනද ඍණ ගැටලුවක් නැහැ කෝණ විතරයි දාන්න ඊට පස්සේ බලනවා tan කියන එක්කෙනා තුන්වෙනි වෘත්තපාදකේ ධනද ඍණ තුන්වෙනි වෘත්තපාදකේ tan එක දාන්න දැන් cot 60 කීයද cot 60 දන්නේ නැහැ
කොට 60 ගන්නෙ නැහැ. හැබැයි අපි දන්නවා කොට කියන්නේ මොකක්ද? අර අපි කලින් කතා කරා වගේ කොට θ කියලා කියන්නේ එකයට tan θ. අපිට ඕන වෙන එක ඕකනේ. අමතරව ඊළඟ දෙකක් කිව්වොත් cosec θ කියන්නේ එකයට sin θ. sec θ කියලා කියන්නේ එකයට cos θ. ඒතර cot θ කියන්නේ එකයට tan θ. ඒතර cot 60 කියන්නේ එකයට tan 60. හරි. cot θ කියන්නේ එකයට tan θ, cot 60 කියලා කියන්නේ එකයට tan 60. එකයට tan 60 කියන්නේ මූල 3යි. ඒතර cot 60 කියලා කියන්නේ එකයට මූල 3යි. එහෙනම් මෙතන ධන එකයට මූල 3. හරි. එතකොට tan 210 කියලා කියන්නේ tan 210 කියන්නේ එකයට මූල 3. හරි. ඔන්න විදියට tan 210 යගේ ලියන්නේ. ඊට මම එතනින්ම ඊළඟ උදාහරණයක් කියන්න. හතරවෙනි වෘත්තපාදයකට අදාළ. හතරවෙනි වෘත්තපාදයකට අදාළ මම එකල් ලිව්වොත් එහෙම sin වල ලියමුකෝ. sin 300. sin 300 ලියන්න පුළුවන් ආකාර දෙකක්. ඉස්සර බලන්න sin 300 කීවෙනි වෘත්තපාදයක? sin 300 කියන්නේ හතරවෙනි වෘත්තපාදයක. එහෙනම් ලියන්න පුළුවන් ආකාර දෙකයි. 270 සම්බන්ධ කරලා ලියුවයි 300ට සම්බන්ධ කරලා ලියුවයි. sin 270 දන 30 කියලා එකක් ලියුවයි. අනිත් එක ලියුවයි. ඒ sin 360 ඍණ 60 කියලා එකක් ලියුවයි. උද 270 සම්බන්ධ කරලා එකක් ලියුවා 300ට සම්බන්ධ කරලා එකක් ලියුවා. දැන් 270 90 හරි 270 වල සම්බන්ධ කරනවා sin එක නම් cos වෙනවා. මෙයා අයින් වෙනවා. අර කොහොනේ එනවා. ඒතර sin එක නම් cos වුණා. ඊට පස්සේ බලන්න හතරවෙනි වෘත්තපාදයේදී sin එක ධනද ඍණ. හතරවෙනි වෘත්තපාදයේදී cos එක ධන කියන්නේ sin එක ඍණ. එන ඍණ cos 30 කියන්නේ මූල 3 බෙදීම දෙක. 300ට සම්බන්ධ කරලා ලියනවා නම් අපි දන්නවා දැන් මෙතන බිඳුවයි 180යි කියන එක නම් සම්බන්ධ වෙනවා නම් බිඳුව හරි 180ට සම්බන්ධ වෙනවා නම් sin එක නම් sinමයි cos එක cosමයි tan එක tan. ඒතකොට බිඳුවත් එක්ක තියෙන එක තමයි 300ට කියන්නේ. ඒතකොට 300ට සම්බන්ධ නම් sin එක sinමයි cos එක cosමයි tan එක tan. ඒතකොට 360 ඍණ 60 කියන්නේ. 360ට සම්බන්ධ වෙලා තියෙනවා sin එක sin. මෙයා අයින් වෙනවා 60 එනවා. ධනද ඍණද ගැටලුවක් නැහැ කොහොම විතරයි දාන්න. ඊට පස්සේ sin 300 මේ තියෙන්නේ sin 300. හතරවෙනි වෘත්තපාදයේදී sin එක ධනද ඍණද බලන්න. cos එක ධන නම් sin එක ඍණ. මොකද ධනය විතරනේ මේ දාලා තියෙන්නේ. අනිත් දෙකම එතකොට ඍණ. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. ඒක ඍණ මූල 3 බෙදීම 2. ඒතකොට sin 300 කියලා කියන්නේ ඍණ මූල 3 බෙදීම 2. හරි. ඒතකොට උදාහරණ කීපයකට කතා කරා. හරි. අපි කතා කරේ අද වීඩියෝ එකේ මහා කෝණ වලට අදාළව ත්‍රිකෝණමිතික අනුපාතයන් කොහොමද ලියන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකනොත් ඒ කියන්නේ මීට අදාළව ඊළඟ වීඩියෝ එකනොත් මේක උදාහරණ කීපයක් අපි හදමු. එතකොට ලේසි ක්‍රමය මොකද්ද? වඩාත් ලේසියෙන් හදාගන්න පුළුවන් මොන ක්‍රමයකටද කියලා මම මේ වීඩියෝ එකේදී කියනවා. ඉස්සෙල්ලාම ලේසි ක්‍රමයට කලින් හැම පැත්තම කවර් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ලේසි ක්‍රමය අපිට ලේසි විදියට හදාගන්න. හරි. එතකොට අද වීඩියෝෙන් කරපු ටික ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ ටික තේරුම් අරගෙන ඔය හදපු උදාහරණ ටික ආයෙ පාරක් හදන්න. එතකොට ඒ ටික අල්ලගන්න පුළුවන්. ඒ වගේම ආයෙ පාරක් කියනවා ඔයගොල්ලන්ට බයෝ කරන කෙනෙක් හෝ මැක්ස් කරන කෙනෙක් දෙකොල්ලටම අද කරපු වීඩියෝ එක වැදගත්. ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක වෙනකම් අදට ගෙන් යනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.